2022 වර්ෂය ආණ්ඩුවත් ජනතාවත් වැරදි හදාගන්න සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පෙරේදා කරපු රාජාසන කතාව සම්බන්ධයෙන් තියෙන විවාදයේදී ගරු ජනාධිපතිතුමා මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපය අමතක කරලා කතා කරලා තියෙනවා. ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා ගරු කතානායකතුමනි. එක ජීවන වියදම අද කෘෂිකර්මාන්තයේ කඩා වැටලා තියෙනවා. දෙක ආර්ථිකය, තුන ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය මේ වෙනකොට බිඳ වැටලා තියෙනවා. මෙන්න මේවා සම්බන්ධයෙන් එතුමගේ කතාවේ අපි දැක්කේ නැහැ. රාජාසන කතාව කරද්දී වහන්න හේතුව එතුමා කිව්වෙත් නැහැ පාර්ලිමේන්තුව. ඒ වගේම මෙම ප්‍රශ්නවලට විසඳුම් මේ කතාව තුළ තිබ්බේ නැහැයි කියන එක අපි කියන්න ඕනේ. මාසයකට වැඩිය පාර්ලිමේන්තුව වහලා තිබ්බා. ඇරලා රාජාසන කතාව කරලා එතුමා කියනවා අපේ රජයේ පසුගිය වසර දෙක තුලම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දුන්නා කියලා. මේක ඇත්තද? එතුමා එහෙම දුන්නද? ගොවියන්ගෙන් ගිහිල්ලා අහන්න කියලා මම කියනවා. ආණ්ඩුව පොහොර ගෙන්නන එක නැවැත්තුවේ කතානායකතුමනි 2021 මැයි නෙවෙයි 2020 මැයි වෙනකොට පොහොර ගෙන්නන එක අඩු කරලා තිබුණි. 2020 මහකන්නය වෙනකොටත් රටේ තැන් තැන්වල ඩොලර් නැතිකම නිසාම පොහොර තිබුණේ නැහැ. ඊළඟට ජනාධිපතිතුමා කිව්වා වී වලට රුපියල් 50ක සහතික මිලක් දුන්නා කියලා. අද තිස්ස මහරාමේ වී කිලෝව රුපියල් 110යි. ඊයේ අක්කරේපත්තුවේ දැන් කැපෙන කුඹුරු වල වේලපු නැති වී කිලෝව රුපියල් 95ට යනවා. මේ ආණ්ඩුවේ කෘෂිකර්මය ප්‍රතිපත්තිය තමයි ඒ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය තමයි කරු කතානායකතුමනි මේ විඳින්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ දැන් ගොයන් කැපෙන්න පටන් අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අම්පාරේ පළවෙනි කුඹුර කපනකොට වී මිල අඩු වෙනවා. හැබැයි මේ සැරේ දවසින් දවස වී මිල ඉහළ යනවා. ජනාධිපතිතුමා මේ කිව්ව කතාව මම එතුමාට කියනවා මේ දියවන්නාවේ ආරක්ෂාව ඇතුව මේ දියවන්නා පාර්ලිමේන්තු මාලිගාවේ ඉඳන් නෙවෙයි ගම සමග පිළිසඳරදී එතුමාට මේ කතාව කියන්න. එතකොට එතුමාට හොඳ උත්තර හම්බ වෙයි ගොවියන්ගෙන්. ඒ වගේම එතුමා කිව්වා මුං ඇට උඳු කවුපි භෝග 16ක් ගැන කිව්වා. මගේ මාතුලේ දිස්ත්‍රික්කයේ වටේ තමයි මේ භෝග වගා කරන්නේ. මේ වෙනකොට වගාවලට කෘමිනාශක, දිලීරනාශක ඕනි. මුං උඳු විතරක් නෙවෙයි හැම වගාවක්ම කෘමි හානියෙන් වළකා ගන්නට නම් කෘෂි රසායන ඕනි ගරු කතානායකතුමනි. මිනිස්සු වගා කරනවා හැදෙන ඇටේ මල් කොළ අල ටික සත්තු කනවා, කෘමියෝ කනවා. අන්තිමට ගොවියාට ඉතුරු වෙලා තියෙන මේ වෙනකොට හුලන් ටික විතරයි. මම එකයි කිව්වේ පිදුරුත් නැහැ කියලා මේ සැරේ. වසවිසෙන්තෝර කෘෂිකර්මාන්තය හරිත කෘෂිකර්මාන්තයේ දිගටම කරගෙන යනවා කිව්වා. ඒ කියන්නේ මේ ආණ්ඩුවට තාම මොලේ පෑදිලා නැහැයි කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තමයි හොරකම් කිරීමයි, පම්පෝරි ගහිල්ලයි, ලේකම්ලා මාරු කිලිල්ලයි විතරයි. වාර්තාවක් තියයි ලේකම්ලා මාරු කරලා. දැන් මහකන්නේ ඉවරයි. හැබැයි රටේ කෘෂිකර්මාන්තයට අනාගතයක් තියෙන්න ඕනේ. යලකන්නේවත් ගොඩ දා ගන්න නම් මුලින්ම වල්නාශක ආනයනය කරලා දිලීරනාශක ටික ආරණය කරලා මේ ලෙඩ රෝග වලින් සහ වල් වලින් මේ තියෙන වගාවල් ටික ආරක්ෂා කරගන්න ඕනේ. දඹුල්ලේ පළතුරු වගාව මේ වෙනකොට විනාශ වෙනවා. හේතුව තමයි කෘමිනාශක වල්නාශක නැතිකම. මේවා ගැන කතා කරාම අපිට කට උත්තර දෙන්න එන්න කියලා පොලිසියෙන් අපිට කතා කරනවා. දඹුල්ලේ ගොවියන්ගේ එළවලු ටික විනාශ වුණා, විකුණ ගන්න බැරි වුණායි කියලා කිව්වහම ඒවට කට උත්තර දෙන්න එන්න කියලා අපිට මේ වෙනකොට කියනවා. දැන් තහනම ඉවත් කරලා තියෙන්නේ. හැබැයි ගැසට් එක රිවර්ස් කරත් හැදෙන ගෙඩි ටික වී කරල් ටික බේරා ගන්න කෘෂිකර්ම ලේකම්තුමාගේ මේසේ උඩ තියෙන ෆයිල් ටික අස්සම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද ගොවි ජනතාව ජීවත් වෙලා ඉන්න ඕන හින්දා. බදුල්ලේ ගොවිතැන දන්න අම්පාරේ හිටපු දිසාපතිතුමා පළාත් සභාවේ ප්‍රධාන ලේකම් විදිහට වැඩ කරපු වී ගොවිතැන හොඳටම දන්න අමාත්‍යාංශයේ ලේකම්තුමා රටට අවශ්‍ය වල්නාශක ටික, කෘමිනාශක ටික ගෙන්නන එක නවත්තගෙන ඉන්න එක ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා දෙසැම්බර් මාසේ ඉන්දියාවට යන්න කලින් කෘෂි රසායන ගැසට් එක රිවර්ස් කරා. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අද වෙනකන් එකම එක වල්නාශකයක්වත් කෘමිනාශකයක්වත් ගෙන්නලා නැහැ. ඒකයි මම කිව්වේ අර දිසාපතිතුමා හිටපු එහෙම නැත්නම් ලේකම්තුමා ඇයි මේ කෘෂිකර්මය ගැන දන්න කෙනා මෙහෙම නිශ්ශබ්දව ඉන්නේ.
අනිත් කාරණාව මේ ආණ්ඩුවේ ඉන්නේ ප්‍රබලම ඇමතිතුමා තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා. හැබැයි කෘෂිකර්ම ඇමතිවරුන් දෙන්නත් ලේකම්තුමාත් අද එතුමා පඹේක් කරලා තියෙනවා, නිකමෙක් කරලා තියෙනවා. කෘෂිකර්ම බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ගහපු ගැසට් එකට කෘෂිකර්ම ඇමතිතුමාවත් සහෝදරයාගේ පුතා වෙච්ච පොහොර ඇමතිතුමාවත් මුදල් ඇමතිතුමාගේ කියවන සත්ත පහකට ගණන් ගන්නේ නැතුව අද කෘෂිකාර්මාන්තයේ වලපල්ලට යවන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා කෘමිනාශක දිලීරනාශක ටික ගේන්නේ නැතුව ගස්වල ගෙඩි ටික වී කරල් ටික පණුවොන්ට කෘමියෙන්ට කණ්ඩ ඇරලා බලාගෙන ඉන්නේ ඇයි කියන එක අපි කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අහනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා කරුණා කරලා මේකට වග කියන්න. එහෙම නැත්නම් මේ ගොවියන් වෙනුවෙන් වන්දි දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේක පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ අගමැති පොරේද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද බැසිල් රාජපක්ෂ ගොවි ප්‍රශ්න විසඳනවට කැමති නැති පිරිසක් එතුමාට අකුල් හෙලනවා කියන එකයි අපිට කියන්න තියෙන්නේ. අද ගොවියෝ කාබාසීනියා කරලා දාලා තියෙනවා. රටේ ආහාර ටික නැති කරලා තියෙනවා. රට සාගතයකට යවලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයව පඹේක් කරලා තියෙනවා. ජනාධිපති විතරක් නෙවෙයි දැන් මුදල් ඇමතිතුමා ගහන ගැසට් එකක්වත් වැඩක් නැහැයි කියලා රටේ ජනතාව කතා කරන තැනට අද රටපත් වෙලා තියෙනවා. ඒ නිසා නැගෙනහිර පළාතේ අම්පාර වගේ ප්‍රදේශවල දැන් අස්වැන්න නෙලනවා. වී අස්වැන්නෙන් 40%ක් අඩු වෙලා තියෙනවා. මේ හේතුව තමයි කෘමිනාශක නැතිකම, දිලීරනාශක නැතිකම, මුඹුරු පැල කීඩෑවෝ ඇතුළු කෘමීන්ගෙන් වගාවට වෙන හානිය, දිලීර රෝග නිසා වෙන හානිය, සියල්ලටම වැඩිය වල්නාශක නැති නිසා වෙන හානිය. අතෙන් ගලවලා වල් ටික විනාශ කරන්න බැහැයි කියලා මං හිතන්නේ අනුරාධපුරයේ ගොවිතැනේ යෙදෙන ඉන්න චන්ද්‍රසේන ඇමතිතුමා දන්නවා ඇති. අද ගොවියෝ මුණ දෙන තත්ත්වේ. ඒ නිසා අම්පාරේ හිටපු දිසාපතිතුමා ලේකම්තුමා දන්නේ නැද්ද? අම්පාරයි මඩකලපුවයි කුඹුරු වල්නාශක නැතුව විනාශ වුණාම, කෘමිනාශක නැතුව විනාශ වුණාම රටට කන්න නැති වෙනවා කියන එක. අනුරාධපුරයේ පොළොන්නරුවේ එක ඇමතිවරයෙක් කතා කරන්නේ නැහැ. අද අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාව විඳින දුක, ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැන. රටේ ආර්ථික අර්බුදය විහිං ඇති කරගත් එකක් කියලා අපි කියන්න ඕනේ. මොකද තියෙන ඩොලර් වියදම් කරලා රටට අවශ්‍ය පොහොර කෘෂි රසායන ටික ගෙනාවා නම් අඩුම ගානේ රටේ මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ නැතුව බඩගින්න නිවා ගන්න තිබුණා. දවසින් දවස හාල් පිටරටින් ගෙන්නනවා. චීනයෙන්, වියට්නාමයෙන්, පාකිස්තානයෙන් හිඟා කනවා. ගොවියෝ කුඹුරු ටික විනාශ කරලා, ගොවියන්ගේ කුඹුරු ටික විනාශ කරලා දැන් ඉන්දියාවෙන් හාල් ගෙන්නනවා. අපිට අහන්න හිතෙනවා ඒව කාබනිකද කියලා. දැන් මේ ඉන්දියාවෙන් ගෙන්නන හාල් කාබනිකද? අද නාඩු හාල් කිලෝ එක රුපියල් 150ට වැඩිය ගිහින් තියෙනවා. මේ ඉන්න බොහෝ දෙනා දන්නවද දන්නේ නැහැ. චීනයේ ධනපති පන්තියට කන්න දෙන්න ජපානයෙන් ආනයනය කරලා වසවිසෙන් තොරයි කියලා සුපර් මාකට් වල හාල් එළවලු පළතුරු විකුණන්න තියෙනවා. හේතුව මොකද? චීනයේ පොළව ඒ තරම්ම විනාශයි බැරලෝහ වලින් එහෙම නැත්නම් කාර්මිකකරණය වෙලා තියෙන නිසා. ඒ වගේම ජනාධිපතිතුමාගේ කතාවේදී කිව්වා කහවලට මිලක් දුන්නා කියලා. ක්‍රමවේදයක් නැතුව වැඩපිළිවෙලක් නැතුව කහ වගා කිරීම තුල අද දඹුල්ල ප්‍රදේශයේ ගොවියෝ යන එන මං නැතුව ඉන්නවා. මොකද බීජ අල කිලෝ එක ගත්තේ රුපියල් 600ට 700ට. කිලෝ එකකින් අස්වැන්න කිලෝ 10ක් ලැබෙනවා. අද මාතලේ පොලේ තියෙනවා කිලෝ එක රුපියල් 80යි. කිලෝ එකකින් රුපියල් 800යි ලැබෙන්නේ. කුරුණෑගල පාරයිනේ තියාගෙන විකුණනවා කිලෝ එක රුපියල් 180යි. 1800යි ලැබෙන්නේ. කෝ ගොවියට ලාභයක්. මේවා වගා කරන්න ගියපු කම්කරුවන්ට දීපු මුදල මේගොල්ලෝ කොතනින්ද මේවා කවර් කරගන්නේ? මෙන්න මෙහෙම තත්වයක් අද ඒ ගොවියට තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා කිව්ව කහවලට මිල කොහෙ තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ගම්මිරිස් මිල වැඩි කරා කිව්වා. මාතලේ දිස්ත්‍රික්කයේ අඹංගග කෝරළේ මගේ ආසනේ සම්පූර්ණයෙන්ම තියෙන ගම්මිරිස් වගාව මිල වැඩි උනේ ජනාධිපතිතුමා මිල වැඩි කරලා නෙවෙයි. මේ සැරේ අස්වැන්න නැහැ. සැපයුම නැති වෙනකොට මිල වැඩි වෙනවයි කියන එක ජනාධිපතිතුමා දන්නේ නැද්ද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා කිව්වා ඊළඟට ගේන්නේ විදුලි කාර් කියලා. මේ කතාව කියන්න පැයකට කලින් මගේ වෙලාව ගරු කතානායකතුමනි මේ වෙලාව මට
ගරු කතානායකතුමනි බොරු කියන්න දෙන්න බෑ. මෙච්චර මේ මන්ත්‍රීතුමනි බොරු කියන්නේ මාතලේදී මේක පොයින්ට් එකක් නැහැ ගරු කතානායකතුමනි. මගේ තප්පර 11ක් ගත්තා මට ඒ තප්පර 11 දෙන්න. ඔබතුමා කතාවේදී පිළිතුරු දෙන්න. ගරු කතානායකතුමනි ඔබතුමා කතාවේදී පිළිතුරු දෙන්න ඒක. පොළට ගිහිල්ලා බලන්න රෝහණ දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමා පොළට යන්න ගම්මිරිස් අස්වැන්න මේ ඔබතුමාගේ සැරේ කතාවේදී පිළිතුරු දෙන්න. ගම්මිරිස් අස්වැන්න මේ සැරේ නැහැ. ජනාධිපතිතුමා ඊළඟට කිව්වා ඊළඟට ගේන්නේ විදුලි කාර් කියලා. මේ කතාව කියන්න පැයකට කලින් කැලණි තිස්ස බලාගාරයේ ජෙනරේටර් විදුලිය ජනනය නැවැත්තුවා. ජනාධිපතිතුමා විදුලි කාර් ගෙන්නනවා කියලා පැය 4කින් රටේ ලයිට් කපන්න පටන් ගත්තා. සපුගස් කන්දේදී විදුලි උත්පාදනය නැවැත්තුවා. නොරොච්චෝලේ විදුලි ඉංජිනේරුවෝ කියනවා ගල් අඟුරු තියෙන්නේ තව මාස 3කට විතරයි කියලා. අපේ රටට කන්න නැති වෙලා ඉවරයි. ගල් අඟුරු ලයිට් නැති වෙලා ඉවරයි. ගෑස් නැති වෙලා ඉවරයි. සීනි පොල් තෙල් නැති වෙලා ඉවරයි. ඉන්ධන නැති වෙලා ඉවරයි. හැබැයි පම්පෝරි ගහන්නේ සමෘද්ධිය ගැන අවුරුදු දෙකක් කරන්න බැරි වෙච්ච දේ ගැන තමයි. ඔබතුමේ කාලය අවසానයි. මිනිත්තු 8ක් තිබුණා ගරු කතානායකතුමනි. 8 ඉවරයි. 8 ඉවරයි. සංවිධායකතුමනි මට විනාඩියක් දෙන්න ගරු කතානායකතුමා. අද ලංකාවේ කාගෙන්ද කපන්නේ? කාගෙන්ද කපන්නේ? ආයේ තරුණයන්ට කියනවා පුරන් කුඹුරු කොපටන්න එන්න කියලා. අද ලංකාවේ තියෙන හොරකම් ආර්ථිකයක් ශ්‍රී ලංකා මහවත් බැංකුව තමයි හොරකම් කිරීමේ කේන්ද්‍රය. 2010 2014 තිබුණු පම්පින් ඩම්පින් කණ්ඩායම තමයි අද රටේ ආර්ථිකයේ ඩොලර් ටික හසුරවන්නේ. මේවා අහගෙන ඉන්න අමාරුයි. මහ බැංකුව අධිපති කබ්‍රාල් ඩීල් දාගත්ත ගමන් ට්විටර් පණිවිඩයක් දානවා. අනේ අපේ ජනමාධ්‍යත් ඉතින් කබ්‍රාල් මහත්තයා කියන ටික පත්තරේ දානවා. කබ්‍රාල්ට පසුගිය 18 වෙනිදා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ණය ගෙවලා ලොකු සංදර්ශනයක් තිබ්බා. මෙම ඩොලර් මිලියන 500න් 170ක්ම ගරු කතානායකතුමනි අයිති වෙන්නේ තනි පුද්ගලයෙකුට. කබ්‍රාල්ගේ පම්පින් ඩම්පින් ටීම් එක තමයි දැන් ඩොලර් ටික හසුරවන්නේ. බැඳුම් කර සල්ලි ගෙවන්න බැරි නිසා, බැරි බවට ආපු බිය නිසා බැඳුම් කර ගත්ත අය අර ග්‍රීක් බොන්ඩ් එක වෙලාවේ සිද්ධ වුණා වගේ 150කට වඩා අඩු මිලට ද්විතීය වෙළඳ පොලේ බැඳුම් කර ටික විකුණුවා. ඒවා ගත්තේ අර ශ්‍රී ලංකා මහ බැංකුව විවරණ වාර්තාවල නම් තියෙන කබ්‍රාල් මහත්තයාගේ කණ්ඩායම තමයි. ඒ නිසා මම කියනවා මේ ආර්ථිකයේ කඩා වැටුනේ කොවිඩ් නිසා නෙවෙයි. මාලදිව ඉන්න බංග්ලාදේශය වගේ රටවල් ආර්ථිකය ජයගත්තේ කොහොමද? හේතුව අපේ රට මේ කඩා වැටෙන්නේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා. අවසාන වශයෙන් ගරු අධ්‍යාපන ඇමතිතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අධ්‍යාපන අමාත්‍යාංශයට එක්ක අධ්‍යාපනය දන්න එහෙම නැත්නම් පරිපාලනය දන්න ලේකම්වරයෙක් පත් කරගන්න. මොකද මේ වෙනකොට ලියුමක් නිකුත් කළා තියෙනවා මධ්‍යම පළාතේ ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5000 ගෙවා ගන්න විදිහක් නැහැ. ඒ නිසා අක්මුදල් නිදහස් කරලා නැහැ කියලා. ඒ සඳහා මුදල් ලබා දෙන්න කියලා. මේකේ විනාඩි දෙකක් ඉවරයි. ඒ ලිපිය සභාගත කරනවා. අවසාන වශයෙන් විශ්වවිද්‍යාල ටික වහලා තියෙනවා, පාසල් ටික ඇරලා තියෙනවා, විශ්වවිද්‍යාල ටික අරින්න ගුරු සේවයේ පත්වීම් ගහලා තියෙනවා. හැබැයි කාර්යපටිපාටි ගරු ඇමතුමා දිනේෂ් ගුණවර්ධන ඇමතුමා. ගරු කතානායකතුමනි පතික